ආයිබෝන් අද දුපතේ මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ අනාගතයක්. ඇයි මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නේ? ඔබ තමයි නියමාන පාදම කරන මොහොතේදී ඔය විභාගයට ඊටවත් ආසන්න වෙලා ඉන්නේ. එහෙම ඉතුරු වාරේ විශ්වවිද්‍යාල පාදම. තපාල දෙකයි තියෙන්නේ අවසන් වෙන්න. එනම සුබ අනාගතයකට ප්‍රාර්ථනා කළේ පුතාලා විභාගයේ හොඳින් ජය ගන්න. පුතාලා ඉන්නවනම් මේ වෙද්දී අපිට ඒ පහක් කියලා මේ මාස කීපය මාස දෙක තුල පාරතුමා ඒක සාමාර්ථ ප්‍රමාණය වැඩි කරගන්න. අපි මේකයි කරන්න ඕන. අපි ඉලක්කය ජය ගන්නදී අපි ඒකද අපි සරස්පත් තියෙන්න ඕන. නිකන් ඔය එකක් දෙක අර B එක C එක අර W අර විභාග ළමයි නේද? ඒ ප්‍රතිඵලයේ කාටද කියන්න පුළුවන් නේ? එහෙම ප්‍රතිඵලයක් අපි කොහොමද කියන්නේ? නම අපිට හොඳ ප්‍රතිඵලයක් කියන්න පුළුවන් නම් අදුපාරේ A7යි B2ක්වත් කියන්න පුළුවන් නම් A6යි B3යි කියන්න පුළුවන් නම් සමහර ප්‍රතිඵල කියන්නේ අනිත් එක ගිහලා ඉවරයි. ඇයි A1යි B2යි C1යි SW ඔක්කොම කියනවා. අකුළු 20ම කියනවා. ඒක උදේ ලැජ්ජයි නේ. මොනවා අපිට හැකියාව තියනවා පුතාලට අම්මා තාත්තලා වල බලාපොරොත්තු වෙන ඔච්චරයි. වෙන කිසිම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳ අධ්‍යාපනය ලබලා විනයගරුක දරුවෙක් වෙන්න තමයි තාත්තාම බලාපොරොත්තු වෙන්නේ. මේක අතර අම්මා තාත්තලා වරගේ බුදල් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඔබ ප්‍රස්තාව යමක් ඔබ බෙදමක් ඔබ පොරෙන් පල්ලෑම ඒවා කියන්නේ නැහැ. ඒ වලක් කරනවා. හරි පුතේ ඇයි ඔය අපිට ඔහොම කරන්නේ? ඇයි ඔය ඔච්චර මේ අබ්බැහි වෙලා තියෙන්නේ ගේම් වලද? එක දේවල් අබ්බැහි වෙලා ඇයි ඔච්චර නිදාගන්නේ? ඇයි කම්බරි ඔච්චර? තොපි පාව කන්දාපු කියලා බයිලෝ අම්මා තාත්තලා. සමහර වෙලාවට සාධාරණයි පුතේ. ඇයි හේතුව? එයාලා අපිට මෙච්චර මහන්සියලා විදා කරනා ඔයාලා පැත්තෙන් ඔයාලා තියෙන අධ්‍යාපනය කද විතරයි. ඔයාලා කෙල්ල පස්සේ යන්නයි කොල්ල පස්සේ යන්නයි එක එක ජහජලා ෆිල්ම් බලන්නයි ගේම් ගහන්නයි ඒවා තමයි අදාළ වෙන්නේ නැහැ පුතේ. සමහර අය පාදම කරන පාලා කරන් යනවා වෙන්ද ඊපස්සේ මොකක් හරි ටැබ් එක ගන්නවා. ටැබ් එක හොබලනවා. ෆෝන් එක හොබලනවා. ඉතින් ඔතන EB මොහ වෙන්නේ? එක EB වෙන් ඔයා පැය ගාන අහිමි වෙනවා. ඊළඟට පාරක් කරද්දී පැහැදිලි වශයෙන්ම ටැබ් එක, ෆෝන් එක, ලැප් එක ඉවත් කරන්න. අයින් කරන්න. අයින් කළා තමුන්ගේ බේසුල තියෙන්න පුළුවන් පොත්පත් විතරයි. පොත්පත් කියන්නේ අදාළ විෂය පාලන කරන අපි මේ පාලන කරන විද්‍යාව කියලා, ගණිතය කියලා ඒ පොත් විතරයි බේසුල තියෙන්න ඕනේ. සමහර බේසුල ඔයාලා පේන්නේ නැහැ වතේම කන්ද උදනවට. පොතක් හොයන්න ගියාම විනාඩි 10ක් 15ක් යනවා සමහරට. අම්ම තාත්තලා හොයලා පොත. එහෙමද අපි වෙන්න පාපතේ. අපි වල කියන්නේ ජීවිතය අසාර්ථකයි කියන එකයි. දැන් මම සර් හදිසිය આવොත් පුතේ මට මේ මෙන්න 10 පන්ති පොත් ටික ඉප්පෙලියමයි තප්පල ගානේ පොත් ටික ගඳපුර හැකියාව තියෙනවා නේ මට මෙන්න හොය 11 පන්තියේ මේ පාදම මොකන්ද මේ බාල කරු පාදම හෝ ගියා ගත්ත අසරේ තියෙන්නේ ඒ වගේ තමයි පිළිවෙලක් තියෙනවා අපේ ජීවිතේ තේරුණාද ඔය අපිරිවෙල කියන්නේ ඔයාලාමයි කම්බැලි කවලමයි සහ ඔයාලමයි එහෙම පුරුදු වෙලා නැහැ පිළිවෙලක් නැහැ ඒක දෙවපියන්ගෙන් එනවද මන් දන්නේ නැහැ සමහර අයගේ එහෙම ඒකටම තියෙනවා පුතේ. එනවා ආදරේ ඉල්ලා හිටලා හොදින් පුතේ වැඩ කරන්න. තමයි මම සුළු කාලේ තියෙන්නේ. ඔය සුළු කාලය උපරිම දෙයක් කිරුවොත් තමයි හොඳවා ජීවිතේ ජයගත්තා කියලා කියන්නේ. අපි අර පාද පතන් ගමු. අපි මුලින්ම කුංචි වෙලා අපි ආගම සීකරමු. ආදම අපේ තාත්තේ අපි වාදනය කරලා අපි ගුරුවරියන් ඒ වගේ අපේ සෞඛ්‍යයේ සුවිරු හැමෝම අපිව ගැන හොයලා බලනවා. අපි ආරක්ෂා කරන්න අපිට අවශ්‍ය දරුව දෙන්න අවශ්‍ය දේවල් දෙන්න හැමෝම මහන්සි වෙනවා. ඒ සියලු දෙනා මහන්සි ප්‍රතිඵල මම තමයි ගන්න ඕනේ. හැමෝගෙම යොමු වෙලා තියෙන මා කෙරෙහි. මම තමයි උත්තේ කේන්ද්‍රය. කේන්ද්‍රය වතා ගමන් කරන්නයි තමයි ඔය දේවපියෝ ගුරුවරු සහ අනිත් අය. එහෙනම් මම කේන්ද්‍රය නම් මම අනිවාර්ය ශක්තිමත් වෙන්න ඕන. මම තමයි හැමෝගෙම බලාපොරොත්තු. මම බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉස්ස කරනවා. සර් කියන්නේ ඇත්ත. මේ විදිහට 3-4 අරගෙන සර් කිව්වේ 100%ක් ඇත්ත කතාවක්. එහෙනම් මම අදින් පසුව මම හොඳ යහපත් දරුවෙක් වෙනවා. සර් මම ප්‍රතිඵල අරන් කොල්ලන් දාලා කියලා සර් මගේ ඒ ළමයයි. මට A7යි B1යි. සර් මම A7යි B2යි. සර් දා කිව්වනේ මෙහෙම. මම එනස් අද ඔන්න සර් කියපු දේ මම ඔන්න චැලෙන්ජ් එක බාරගත්තා. ඔන්න සර් මගේ ප්‍රතිඵලයි. Are you happy sir? එහෙම අහන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහර අය ප්‍රතිඵලයි පස්සේ කෝල් කියලා දියා අපි කෝල්ලක් දුන්නත් ආස කරන්නේ නැහැ. අපේ තාත්තම්මලා ආස කරලා දෙන්නේ නැහැ නේද? ඒ හේතුව ප්‍රතිඵල නැහැ.
A එකක් ගදපුවා ළමයි මෙන්න B එකක් C එකක් ඇවිල්ලා ලැජ්ජයි. බොරු ප්‍රතිබල කියනවා. don't do this today. මහසි වෙන්න. විභාගය ජය ගන්න හැමෝම සූදානම් වෙන්න. අපි අපේ විෂය කඩු බලන්න. ඉතින් දිග පාඩවල අත්‍යවශ්‍ය පාඩම මම මේක වීඩියෝ තුනකින් කරන්න පුතේ මම හිතාගෙන ඉන්නවා. මේ පළවෙනි වීඩියෝ එක සම්පූර්ණ පෙන්නන්නම් විෂය කඩු පුතේ. මම ඉප්පරි පෙන්නන්න ඕනක ලියා ගන්න. හොරා. නවත්ත ලියන්න. අද දවස් අපි සාකච්ඡා කරන්නේ ඔය පළවෙනි මාතෘකා 6. කෝල සමච්ඡේදය දක්වාද මා සාකච්ඡා කරනවා. ඊළඟ වීඩියෝවේදී ත්‍රිකෝණාශ්‍රිත උත්තර නිර්මාණය සාකච්ඡා කරනවා. අවසාන වීඩියෝ කරන්නේ 11 වෙනි මාතෘකාව විතර. ස්පර්ශ නිර්මාණය කිරීම. මාතෘකා 13ක් තියෙනවා. 13 පොත හැමෝම ලියා ගන්න. අපි දැන් යමු අපේ පළවෙනි මාතෘකාව. This is the first topic in our this video. දෙන ලද සරල රේඛාවකට ලම්බ රේඛා නිර්මාණය කිරීම. Constructing lines perpendicular to a given straight line. හරිද? මේ ප්‍රධාන ආකාර තුනකි. එතකොට මේ ප්‍රධාන ආකාර තුනකි. There are three types. පළවෙනි මාතෘකාව තමයි රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ රේඛාවන් නිර්මාණය කිරීම. මේ පාඩම මෙහෙමයි. මේවා අපි 9 පන්ති ඉඳලම කරනවා, 8 පන්ති ඉඳලා කරනවා, 7 පන්ති කරනවා. මේ මෙතන මම සාකච්ඡා කරන්නේ 11 පන්තියේදී අත්‍යවශ්‍යම කොටස් තමයි. පුතා මෙහෙම දැක්කම මෙතන කෝණ නිර්මාණය නෑ මේකේ. කෝණ නිර්මාණය කිරුවොත් ඒක තව දිග වීඩියෝ එකක් වෙනවා. පුතා හැමෝම 9 පන්තියේ සර්වේ තියෙනවා ලොක්සි ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් කියන මාතෘකා දෙකක්. ඒකේ පළවෙනි එක තමයි වීඩියෝ එක ලොක්සායි පත නිර්මාණය. දෙවෙනි වීඩියෝ තමයි ඔය කෝණ නිර්මාණය. ඒක බලන්න. ග්‍රේඩ් 9. මේ බලපුවම වරත පොත අවබෝධය ලැබෙනවා. මම ඕන මේක ඒක එවන්න වරත කැමතියි බලන්න. ලොක්සි ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් වීඩියෝ එක බලන්න ග්‍රේඩ් 9. right. okay. ඒකේ දෙවෙනි වීඩියෝ තමයි කෝණ නිර්මාණය තියෙන්නේ. පුතාලා අපිට මේ වගේ රේඛාවක් තියෙනවා. දැන් ඉස්සලයි අපි ඒක නම් කරවකෝ එකයි AB කියන නම් කරවකෝ ප්‍රශ්න නැහැ AB කියලා. හරි ඊට පස්සේ කියනවා මෙහෙම මොනවද? බාහිර ලක්ෂයක් නේද? බාහිරව පිටනවා. එහෙනම් මේ තරම ඉඳලා මේ බාහිරවද මේ ඕනතර ළමයි. අප් ඇන්ඩ් ඩවුන්. ඉහළින් තියෙන්න පුළුවන් පහළින් තියෙන්න පුළුවන්. මම ඉහළින් ගන්නකො. මම මෙතන C ලක්ෂයක් මාක් කරනවා. ඔය C දලා AB රේඛාවට ලම්බ දුර කියන්නේ මොකද්ද? ඔව්ද ලම්බ දුර කියන්නේ මෙහෙමයි. අනිවාර්යෙන්ම කිසියම් රේඛාවක් සඳහා ඇදිය හැකි කෙටිම දුර. මේ shortest distance. හරි. කෙටිම දුර. ලම්බ දුර කියලා හඳුන්වනවා. කිසියම් ලක්ෂයක සිටලා තවත් රේඛාවට ඇදිය හැකි කෙටිම දුර. එහෙම නැත්නම් අපි හිතමු සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඔය සමාන්තර රේඛා දෙකේ අපිට සමාන්තර රේඛා දෙක අතර කෙටිම දුර කියන්නේ ලම්බ දුර. The shortest distance between the two parallel lines is known as perpendicular distance. This is perpendicular distance. It's very important තමයි. ලම්බ දුර කියන්නේ කෙටිම දුර. අපි දැන් කෙටිම දුර කියන්නේ මෙහෙමනේ දැන්. අපි දැන් මේ වගේ නිකන් හිතුවොත් අපිට මෙහෙම නම් ලයින් දැන් කියන්නේ මෙහෙම දාලා මේව ලයින් දැන් ගහන්න පුළුවන්. මෙහෙම ගහන්නත් පුළුවන්. මේව ගහන්නත් පුළුවන්. මේ අතරින් පුතේ වල පේනවා මේ අතරින් කෙටිම දුර තව මොකක්ද? මේ මොකක්ද? මම එකද දෙක තුනද? මේ නම් පිළුත් 1 2 3 what is short distance number? 2 but number this number this actually this is the actual one number. මේ number දෙක කියන්න බෑ අපිට පේනවා 1 2 3 ගත්තම මේ තමයි කෙටිම දුර කියලා පේනවා. නමුත් අද දුපතේ මේක කෙටිම දුර වෙන්නේ නැහැ ළමයි. කෙටිම දුර වෙන්න ළමයි අනිවාර්යයෙන්ම ළමයි අංශ හරුවේ කෝණයක් ගහන්න ඕන. We have to draw the line T.
should add should be 90 තමයි. මේ angle අංශ 90 වෙන්න ඕන. අංශ 90 වුණොත් තමයි ඒක කෙටි බෙදුන කියලා හඳුන්වන්නේ. දැන් අපිට හොඳම දේ තමයි අපි ළමයි අංශ 90 එන්න අපි මේක කෝණයක් නිර්මාණය කරන්න ඕන. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි. ඉතින් මේකයි කරන්නේ මෙතන. මම දලවල සිපිට මෙහෙමයි. පුතාලා දැන් කවකතු තියෙනවානේ. කවකතු ළමයි මේ මෙතන පැන්සලෙන් මෙහෙම අපි මෙතන C වෙන ළමයි තියලා අපි ආක්කයක් ගන්නවා. ආක්කයම ගන්න මෙන්න මෙහෙමයි ආක්කය ළමයි ගහනවා. ආක්කය ගහලම දාලා ඊපස්සේ මේ ආක් එක සහ ලයින්ස් දෙන ළමයි කැපෙන there is a two intersection point නේ. ඒක පොයින්ට් මේ එක පොයින්ට් එකක්. මේක මේ දෙවෙනි පොයින්ට් එක. ඔය එක පොයින්ට් එකකින් කියලා එකේ ඉඳලා අපි මේ වගේ ආක්කයක් ගහනවා. The distance vary according to your choice. අපි එකෙන් ළමයි කැමති ළමයි දුර අරගෙන ගැහුව චාපයක්. අපිට දෙකෙන් තියෙන ළමයි ඒ චාපේ මෙහෙම කැන්සල් කරලා දැන් මෙන්න මේක මේක ජොයින් කරනවා. ජොයින් කරලා අපිට මේක අංශ මේ 90 වෙන්න ඕන. මේක 90 වෙනවා. එතකොට කියනවා මේ තමයි අපි CD is perpendicular distance. ඒ තමයි අපි මේ කරන් යන ලම්බ නිර්මාණය. දැන් මේක මම පැහැදිලිව කරලා පෙන්නන්නම්. clear? හොඳයි. එතකොට හැමෝම මේ වගේ එකක් ඇදගන්න. AB රේඛාවක් ගහගන්න. කැමති දුරකින් C ලක්ෂය මාක් කරන්න. mark the same point anywhere above the line. හරි. දැන් එක්ස්ට්‍රාමයි මේ කවකතොර මෙහෙම දෙ විතර අරන් ගිහින්ලා C වල තියලා පුතා. හරිද? You can take any length number. Arc length is vary. I draw the line like this. This is arc. හරි. Now අපතල් පේනවා චාපේ සහ AB රේඛාව කැපෙන ලක්ෂ දෙකක් තියෙනවා. මේක එක ලක්ෂයක්, මේක එක ලක්ෂයක්, මේක අනිත් ලක්ෂයක්. එහෙනම් අපි ඉස්සලාම මෙන්න මෙතන අපි මේ කවකතුව මෙතනට අරන් ගිහිල්ලා මෙහෙම තියෙනවා. තියෙන පුතා මෙහෙම දෙයක් තියෙනවා. අපිට චාපේ ගහද්දි මේ මරද්දි චාපේ බෙද හරි මේ මෙතන නේනවනේ. මෙහෙම බෙද හරි බෙද ඒ කෙලින් තමයි චාප ගහන්න ඕනේ. නැත්නම් අපිට බෙද ඔහේ ගැහුවොත් අපි ළමයි මෙහෙම ලයින් දෙන්න ඕනේ. මෙහෙම මෙන්න මෙන්න ඕනේ ලයින් දෙක. ඔබ කෙලියෙදි ළමයි අනිවාර්යයෙන්ම මැදින් තමයි යන්න ඕනේ. ඊට චාපේ මේ වගේ තියා මේව චාපයක් ගහමු. හරි. ඊපස්සේ අනිත් පොයින්ට් එකේ තියෙනවා අපි. අනිත් පොයින්ට් එක තියෙනවා. හරි. අනිත් පොයින්ට් එකේ තියෙනවා මෙහෙම දැන් මෙන්න මේ වගේ චාපයක් ගහනවා. හරි. දැන් අපි චාප දෙලා කැපුලමද? මේ ගහන චාප නම් නිකන් විශාල චාප ගහන්න දානවා. මේක කැතයි පොතේ. අපිට උතර පැන්සල් පුළුවන් තරම් හීරි වෙන්න ඕන. උතර හදේදී හොඳ පැන්සලක් ගන්න ළමයි මේ. නිර්මාණ කරන්න විතරයි තියාගන්න. හරිද? විභාග වෙනකම් මේක පාවිච්චි කරන්න. ඊපස්සේ අපි තමයි කරන්නේ ඔය C ලක්ෂය සහ මේ චාප දෙලා හැම්බෙල තරේ තියෙනවානේ. අපි ඒක මේ වගේ ජොයින් කරනවා. ඒ C ලක්ෂයේ ඉඳලා හරියනවා මේ වගේ අපි මෙහෙම ජොයින් කරනවා මෙන්න. හොඳම ජොයින් කරනවා. ඔය තමයි ළමයිනේ මොකන්ද? අපිට අදාළ ලම්බක දුර. ඉතින් perpendicular distance. අපිට ඕනම මේ වගේ කෝණ බාර අපිට here අපිට පෙර පැහැදිලි පෙරේ අංශය අලුයි කෝණක් කියලා පේනවනේ. Oh, you can measure using the protractor. This angle should be 90. Clear? Right. Here mark a point as D ළමයි. CD කියන ළමයිනේ ලම්බ රේඛාව. කියන්නේ එහෙනම් CD සමානයි AB තැදී ලම්බ රේඛාව වෙයි. CD is a perpendicular from the external point C to line AB. C කියන්නේ එහෙනම් C සිට AB තැදී ලම්බ රේඛාව තමයි ඔය CD කියලා කියන්නේ. Right. CD is a perpendicular from C to the straight line AB. Right. This is a first classwork. Question number 1. Classwork. Write down. Make a liyan home. හරි එහෙනම් F සිට D ට ලම්බ රේඛා නිර්මාණය කරපුවා කියනද. දැන් අර වගේමයි D රේඛාවෙන්ද F ලක්ෂ්‍ය මාක් කරා අපි දැන් F ඉදලා ලම්බකයක් ගහමු. හරි පුතා. පුතේ F නම F වලින් තියලා අපි ලම්බකය මේ වගේ ඡාපයක් ගහුවා මේ වගේ. ඔය ඡාපයක් ගහුවා. අපි කවතුව මෙතන දෙක ගිරලා කැපරදා දෙකක් තියෙනවානේ. දෙලින්ම අපි ඡාපයක් ගහුවා මේ වගේ. මැදින් තමයි ඡාපය යන්න ඕනේ. ඊපස්සේ ඒ රේඛාවම right. අර මෙහෙම ඡාපයක් ගන්නවා මේ වගේ.
ගහලා අපි දැන් කරන්නේ අපි මේක අදිරුණෙන් අපි යා කරනවා. සම මේක මේ යා කරන්නේ මේ ආකාරයෙන් පුතාලා අදිරුණෙන් යා කරන්නේ. හරි. ඔය තමයි ලම්බක රේඛාව කියලා කියන්නේ. හරි ප්‍රතිශ perpendicular from F to line DE. D රේඛාවට F බාහිර අක්ෂයේ ඉඳලා පිට වදින ලම්බක දුර. හරි. मतलब मैं homework मैं तो सा तू homework play at home. Right. We discuss at our class. අපි ඊළමාත්වාව රේඛාව මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ රේඛාව නිර්මාණය කියනවා. රේඛාව මත ලබයි තියෙන්නේ. ඒක on the line. Constructing a line perpendicular to given line through a point on the line. රේඛාව මත ලබයි. මේක අපි හිතමු මෙහෙම අපි හිතමු මේ වගේ ලයින් එකක් ගහුවා මේව. there's a line. On this line ලබයි there is a point. We take this number AB. AB, I take a point at C. C කියන දේ ලක්ෂය පොදේ ලම්බකයක් ගහන්න ඕන. මේ C ලක්ෂය පොදේ. කොහොමද C පොදේ ලක්ෂය ලම්බකයක් ගහන්නේ? හරි පහසුයි. Can you remember? Grade 9. අපිට මෙහෙම තමයි. C වල පොදේ තියලා මෙහෙම දෙපැත්තේ චාපදයක් ගහනවා. ගහලා මෙතන මේ ලයිස් මේ චාපරවයි දෙක කැපෙන දෙකක් තියලා 1 2 කියලා. එකෙන් තියලා උදින් හෝ පහලින් ළමයි මෙහෙම චාපයක් ගහනවා. දෙකෙන් තියලා ඒ චාපේ කපනවා. ගහලා මේක අපි මෙහෙම ජොයින් කරනවා. මෙහෙ ලයින් තියෙනවා. ඔය තව මොකක්ද නේද? on the line. සරල රේඛාව මත පිහිටි ලක්ෂයක ලම්බකයක් අදින්නේ උන්දේ ක්‍රමයෙන්. අපි කියනම් ක්‍රොස් එක ට්‍රාන්ස්ෆර් එක ඇතුලේ අපි ඔක තේරුම් ගනිමු. right. PQ සමාන 10 cm වලසේ PQ රේඛාව අදින්න. draw the line PQ such that PQ equal 10. PR සමාන 4 cm වලසේ PQ මත R ලක්ෂය ලකුණු කරන්න. Mark the point R on the PQ such that PR equal 4 cm. R සිට R හිදී PQ ට ලම්බකයක් නිර්මාණය කරන්න. Construct a line perpendicular to PQ through R. Clear? අපි මුලින්ම නම් PQ සමාන 10 cm රේඛාව අපි ගහමු. මුදල රේඛාව හදන්න ගහද්දී අපි සාමාන්‍ය 10 cm නම් තියා වැඩිපුර ගන්න ඕනේ. 11 12 රේඛාවක් ගහවල. මේ මෙෂර් කරන්න ඕනේ නැහැ. බෝ දැත් එන්නේ. Using put ruler, we can draw the line more than 10. I take this much number. Right. ඒක වහන්න අපි නම් කරමු PQ කියලා අපි නම් කරනවා. එකක් P ලක්ෂය අනිත් එක Q ලක්ෂය. මේක P අනිත් එක Q. අර PQ රේඛාව මතලයි තියෙන්නේ PR සමානයි 4 cm නේද? right අපිට 10 මේ 10 cm රේඛාව චාපයක් මෙහෙම මැරෙනවා. මැරලා මේකට පැත්තේ තියව බලන්න. මේ පස්සේ ගාව ඒක පවුරුනේ අසාධාරණයිනේ. මේ වල මේ චාපයක් ගැහුවා. මෙතන තිබ්බා. මෙහෙම එක චාපයක් මෙහෙන් ගැහුවා. ඊට අනිත් පැත්ත හරවලා පරි චාපේ මෙහෙම ගහනවා. ඔය තමයි රේඛා හදය අදින විදිහ. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු එකක් දෙනවා මේ වගේ ඇද්දාම මේ වගේ චාප ගහන්න ඕන. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔය මේ 10 cm කියන ලම් කරනවා. ලම් කරලා පස්සේ අපි කියනවා PR සමානයි 4 cm. PR කියන එක 4 cm කියලා අපි මාක් කරලා P ඉඳලා 4 cm චාපේ ආයේ මැර ගන්න ඕන. මේව 4 cm මැරෙනවදී P වලින් තියලා අපි මෙහෙම චාපයක් ගන්නවා. ඒ තමයි ලක්ෂ්‍ය. ඔය තමයි 4 cm ඔතවයි වන්දේ. ඒ අපි මාක් කරේ R කියලා ලක්ෂ්‍යනේ. R කියලා ලක්ෂ්‍යය මාක් කරුවේ. පස්සේ අපිට R වලින් තියලා අපි සාමාන්‍ය විදිහට නම්බර් එකක් ගහනවා. මේ වගේ චාප දෙපැත්තක ගෙවුවා. පස්සේ අනිත් පැත්ත හරවලා ඒ තව චාපයක් ගෙවුවා. පස්සේ අපි චාපේ දිග වෙනස් කරලා එක අපි තියලා මෙන්න මෙතන තියෙනවා. තියලා ආරති ඉහෙලින් අපි චාපයක් ගහනවා මේ වගේ. මේ චාපයක් ගහලා ආරතියේ මේව චාපයක් ගහනවා.
පස්සේ අනිත් චාපේ කියලා මේ චාපේ කපනවා. ඒක හැම්බරේ දාලා තියෙනවානේ. ඉතින් අපි අදිනුනේ මෙහෙම අපි යා කිරීමක් කරනවා මේ වගේ. ඔය තමයි ලම්බකේ. පැහැදිලිනේ? right හොඳයි. ඔය අපි මෙතන නිර්මාණය කරුවේ රේඛා මත ලක්ෂ්‍ය සඳහා ලම්බක නිර්මාණය කරන විදිය. ඔය හෝම්වර්ක් එක බලමු. කොච්චර ප්‍රශ්නාක 5 හෝම්වර්ක් එක. අපි ඊළඟ මාතෘකාව තුරි අවස්ථාව. සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂයක සිට එම රේඛාවත ලම්බකයක් නිර්මාණය කිරීම. අන්ත ලක්ෂ්‍ය පුතේ. මොකක්ද අන්ත ලක්ෂ්‍ය කියන්නේ? රේඛාව ගත්තොත් අන්ත ලක්ෂ්‍ය කියන්නේ මෙන්න මේකයි. අපි හිතමු මෙහෙම. අපිට මේ තියෙන රේඛාව නේද? රේඛාවේ මේ තමයි එක ලක්ෂය. මේ තමයි අනිත් ලක්ෂය. ඔය තමයි මොකද්ද? අන්ත ලක්ෂ්‍ය. end points. end points කියලා කියන end points. අන්ත ලක්ෂ්‍ය. සරල රේඛාවක් පොඩි කැලලක් තමයි මොකද කියන්නේ? සරල රේඛා ඛණ්ඩයක් කියලා කියනවා. line segment තමයි. The two end points. Two end points we call අන්ත ලක්ෂ්‍ය තමයි. මේ තමයි A හා B කියන වන්ද අන්ත ලක්ෂ්‍ය. අපිට ඒක අපි B ලක්ෂ්‍ය ලම්බකයක් ගහනවා එහෙමයි. B ලක්ෂ්‍යල දෙපැත්ත මේව චාපදයක් ගහුවා. මේව ගහුවා ලම්බකේ. හරි ලේසි. එකම දේ වෙන්න ඕනේ. මේ අවශ්‍ය වෙන්නේ පැහැදිලිද? මේ කෝලේ අංශය අලුවක් වෙන්න ඕනේ. හරි බලමු එහෙනම් ක්ලාස් වර්ක් එක. M න් සමාන 800 වරසේ M රේඛාව දින්න. M හිදී M න්ට ලම්බකයක් නිර්මාණය කරන්න. Draw the line M n such that M n equal 8. Construct a line perpendicular to M n through M. That's very important තමයි M ළමයි. M හරහා තමයි අපි රේඛාව ගහන්නේ. අපි දැන් රේඛාව ගහලා බලමු. M න් රේඛාව අදිමු. ඊපස්සේ අපි M සඳහා ලම්බකයක් නිර්මාණය කරමු. අපි දැන් 800 රේඛාව ගහන්න අපි දන්නවා. අපි සාමාන්‍යයෙන් ඒකදී දිග රේඛාව ගහමු. right අපි දැන් ගහමු රේඛාව more than 8 ගාලා රේඛාව ඊපස්සේ අපි 800 පිට චාපය අපි මාක් කර ගන්න ඕන using the compass 800 අපි චාපය මාක් කර ගන්න ඕන හරි ඒක තියලා යන විතර බිඳුවනේ බිඳුව ඉඳලා අපි 800 කියන්නේ 8 වෙලා යන්න ඕනේ හරිනේ එහෙනම් අපි ඊපස්සේ මෙහෙම චාප දෙකක් ගහලා මෙහෙම දැන් අපි මෙහෙම දැන් එක ලක්ෂය අපතේ අන්ත ලක්ෂයේ හින්දා පොඩ්ඩක් රේඛා දික් කරලා වෙන්න පුළුවන් ඒක අවශ්‍යයි වෙයි වෙන්න පුළුවන් මේක පොඩ්ඩක් දික් කර ගන්න ඕනේ අන්ත ලක්ෂයනේ නැත්නම් අපිට මේක කඩේලන් මේ දාලා දික් කරන්න වෙනවා ඒක දෙයිසි මොකද M ගේ අන්ත ලක්ෂයේ අපෝ M ලක්ෂයේ දෙපැත්ත චාප ගහද්දී අනිවාර්යයෙන්ම අපිට ඉඩ අවශ්‍යයි ඒ හින්දා අපිට වඩා ලේසි ඒ මේ දිග එක පැත්තක් දික් කරගම චාප හදන්න ලේසි හරි කියලා රේඛා හද යදිමු M එන්න බෑ රේඛාවල ගහන්න ඕනේ මම පේනවා මෙතන තමයි M දැම්බොත් තමයි මෙතන M දැම්බොත් අපිට මේ රේඛා දිග බදිනේ දෙපැත්තම චාප ගහන්න මම දැන් පැති මාරු කරනවා මෙතන M දානවා ගෙතුරොත් නෑ කොහමද මන්නේ මෙතන M දානවා හරි දැන් ඊපස්සේ අපි රේඛා අදිමු එහෙනම් M කියන්නේ අන්තලක්ෂය M කියන්නේ අන්තලක්ෂය M then දාන 2 end points but we need M low අපිට M වලින් තමයි චාප කියන්නේ. මේ තියෙන මේවා දෙපැත්තේ චාප ගහවෝ. මේ එක චාපයක් ගහුවා. ඔක අනිත් පැත්ත හරවලා අනිත් චාප මෙහෙම ගහනවා. ඊට පස්සේ අපි කවුරුතින්ම ඔහොම තියලා මෙතනින් තියලා අපි ලම්බකයක් ගහනවා දන්නවද? හරි. මේ හරියට බැඳින් මේ චාපේ මේ වහුවෙන්නේ මේ චාපයක් ගහනවා. මේක අනිත් පැත්ත හරවලා අපි අනිත් චාපේ ගහනවා. මේ වරි චාපේ ගහනවා. චාපදේ හැම තරසහ M ලක්ෂය මෙහෙම යා කරනවා. යා කරලා අපි රේඛා මෙහෙම ලම්බකේ ගන්නවා. හොඳ ළමයි ලම්බකේ. මේක අච්චහ අලුව කියලා මාක් කරගන්න. හරිද? අර පේලා දැන් M රේඛාවත M සඳහා ලම්බක නිර්මාණය කරන විදිය තමයි. M කියන්නේ අන්ත ලක්ෂයනේ. M is an end point. Now you can understand, no? This is a homework. homework. දරද අපිට යමු අපේ ඊළඟ මාතෘකාවට. දැන් නිර්මාණ පාදපදේ ඉතාමත් පිරිසිදුව පැහැදිලිව කරන් දොර පාද බලනවා. හදිසි වෙන්න බෑ ළමයි. හදිසි චාපරම හරි කරලා එහෙම වුණොත් තව අවශ්‍ය නිර්මාණය එන්නේ නැහැ.
මම ඉස්සලා කිව්වා හොඳ පැන්සලක් හොයාගන්න. මකන්න එපා. ටිපස් නම් කරන්නම එපා. එතන හොඳට පැහැදිලි කෝණමාන අදිනුවර ඒ වගේම හොඳ ළමයි කවුරුත් අපේ හදන්න. පොඩි ළමයි ගානක් වැඩි ගානක් වැය කරලා කපන්නේ හොඳ පැන්සලක් හොඳ කවුරුත් ළමයි අරගන්න ළමයි. ඒක අත්‍යවශ්‍යයි. ඒ පේන විසිබල් මේ ස්ට්‍රේට් ලයින් එජ් පොතත් එක ගන්න. හරි. හැමෝම මේක ළමයි හැමෝම බලලා මේක ෂෙයා කරන්න යවලා යාළුවෝ ඇති ඕන තරම් යාළුවෝ ෂෙයා කරන්න මොකද නිර්මාණ පාදම අත්‍යවශ්‍ය ළමයි ලේසි පාදම නකුල් ගන්න පුළුවන් පාදම හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා මේක කමෙන්ට් එකක් දාන්න මේක හොඳ දේවල් අයහපත් දේවල් කමෙන්ට් දාන්න අපි ආදරේ ඒවා පිළිගන්නවා එහෙනම් බලමු ඊළඟ මාතෘකාව සරල රේඛා ඛණ්ඩයක ලම්බ සමච්ඡේදයක නිර්මාණය කිරීම constructing the perpendicular bisector of a straight line segment right එහෙනම් අපි බලමු සරල රේඛා ඛණ්ඩයක ලම්බ සමච්ඡේදය කියන්නේ අදහස් වන්නේ රේඛා ඛණ්ඩයේ හරිබද ලක්ෂ්‍ය හරහා සරල රේඛා ඛණ්ඩයට ලම්බකයේ ඇදීමයි. හොඳට අලුත් අදහසක් ළමයි. එහෙනම් අපිට සාමාන්‍ය ලම්බ සමච්ඡේදය කියලා කිව්වේ ළමයි කිසියම් රේඛාවක් සමාන කොටස් දෙකක වෙන් කිරීමනේ. නේද? the line bisect in the two equal parts ළමයි. කියලා ළමයි මේ පොඩ්ඩක් කතාපද වෙනස වෙලා නේ. මේක හරිබද ලක්ෂ්‍ය ළමයි. අපි අන්ත ලක්ෂ්‍යය ගත්තානේ. ඒකේ හරිබද ලක්ෂ්‍යය හරහා යන රේඛාව ළමයි. හරිබද හොයන්නේ අපි ලම්බ සමච්ඡේදය කියන රේඛාව තමයි හොයන්නේ. ඒක අනිවාර්යයෙන්ම අංශහලුවක් වෙනවා. Please write down the perpendicular bisector of a straight line segment is a line drawn perpendicular to the straight line segment through its midpoint. This is very important midpoint. Okay, right. This is a first class work. Question number 8. Hari. Okay, write down this question. First, we will draw the line XT in the length of 10 cm. 10 cm straight line segment after the draw. Then we have to draw the perpendicular bisector. ලම්බ සමච්ඡේදයේ අපි නිර්මාණය කරන්න ඕන PQ රේඛාවට. XT විතර 10 cm වල අපි සාමාන්‍යයෙන් දැන් දන්නවා අපි දිග රේඛාවක් ගහමු. හරි. ඊපස්සේ අපි ඒක විතර මේ 10 cm අපි මාක් කරන්න ඕනේ නේද? 10 cm නේ. අපි හරි 10 cm චාපය අරගෙන අපි මේව චාප දෙක අපි අන්තලක්ෂ්‍ය මෙහෙම ගහගමු. ඔය එක අන්තලක්ෂ්‍ය ඊපස්සේ මේ අනිත් අන්තලක්ෂ්‍ය. ඊට පස්සේ පැත්ත හරවලා අනිත් අන්තලක්ෂ්‍ය අපි ගහගමු. හරි ඊපස්සේ ඒක අපි නම් කරමු XT රේඛාව නේ මේක. XT රේඛාව. XT රේඛාවේ ලම්බ සමච්ඡේදයේ වල PQ නිර්මාණය කරන්න. Can you remember by how to draw the perpendicular bisector number? The length should be more than the half of XT. මේලා අපි සමහරවල් ලම්බ සමච්ඡේදය අදින්දරයි අපි මේ ගන්න චාපේ දිග වෙන්න ඕනේ XT පාදයේ 10 cm නේ. එහෙනම් භාගය කීයද 5යි ළමයි. එහෙනම් වැඩි චාපයක් ගන්න ඕන. අපි 5 cm දෙවි චාපයක් ගත්තාම එහෙම අපි XT වල තියමු. ඊට අපි ළමයි 5 cm වැඩි දෙපත මේලා half of නේ. මේ XT වල භාගය වැඩි. මෙන්න මෙහෙම අපි මේ චාපයක් ගහනවා. උදි චාපයක් ගැහුවා, ඊපස්සේ අතුරු චාපයක් ගහනවා. හරි. ඔය වෙල උදිනි අපි එක්ස්ට්‍රා තිබ්බා උදි චාපයක් ගැහුවා. ඊපස්සේ ඒ වගේම පහළි චාපයක් ගැහුවා. ඊපස්සේ අපි තී වලින් තියන්න ඕන. ඔය තී වලින් තියලා අපි මේ චාප මෙහෙම කපන්න ඕන. ඔන්න මේක කැපුවා. ඊපස්සේ පහළට ගෙනල්ලා අපි මේක අපි චාපේ කපලා මේව. කපලා අපි මේක යා කරන්න ඕන. මේ අපි සරල දාලා මෙහෙම යා කරන්න ඕන මේ වගේ. මේ අපි යා කරනවා. ඔය තමයි අපි කියේ ලම්බ සමච්ඡේදය. ඔහ ලම්බ බලන්න මොකද්ද? ඔහ ලම්බ බලන්න PQ කියලා නම් බලන්න. අපි PQ කියලා අපි මේක නම් කරමු. PQ. මේක P ලක්ෂය. මේක Q ලක්ෂය. මේක P මේක Q. හරි Q ලක්ෂය මාක් කරලා P ලක්ෂය මාක් කරලා. ඊපස්සේ මොනවා කියන්නේ? ප්‍රස්තාවක තුල PQ ලම්බ සමච්ඡේදයක XT ඡේදනය වල ලක්ෂය M කියලා නම් කරන්න ඕනේ. නම් කරන්න ඕන. අපි නම් M ලක්ෂය මාක් කරා.
PQ සහ XT හැම එක මාක් කරලා MQ ඊපස්සේ අපි මෙෂර් කරන්න ඕන MSM MT PSM මැන ලියන්න තමයි. හරි. එතකොට මේ මයින්ඩ් ඕන නෑවද? කෙලින්ම හිතලා ලියන්න පුළුවන්නේ. ඇයි ඒ? XM කියනමයිනේ. XM කියන්නේ මේ සම්පූර්ණ 10නේ. 10 භාගයක්. MT කියන්නේ මොකන්ද? භාගයක්. 5 cm 5 cm. ඊපස්සේ මේ කෝණය කියේ. ඊපස්සේ value of the angle PMS අංශය 90යි. Right. Here, look at this. XM equal 5 cm and MT equal 5 cm. Then PMS angle angle should be 90. We can use the protractor. as XMM කෝණය අංශය 90යිනේ. හරි අපි ඔය හිලිය වෙනන්නේ. XM 5යි MT 5යි SMN P equal 90. Right, this is the end of the question number 8. Okay. Now it's a homework. AB, question number 9, homework. Do at home. Any question? You may ask, call me, or you can ask in our class. Now next topic, කෝණ සමච්ඡේදයේ නිර්මාණය කිරීම. Constructing the angle bisector. මොකද කෝණ සමච්ඡේදය කියන්නේ? ලම්බ සමච්ඡේදය කියන්නේ කිසියම් රේඛාවක් සමාන කොටස් දෙකක වෙන් කිරීම. එහෙනම් කෝණ සමච්ඡේදය කියන්නේ කිසියම් කෝණයක් සමාන කොටස් දෙකක වෙන් කිරීම. Find out the theorem. ඡේදන වල සරල රේඛා දෙකකට සමදුලින් පිහිටි ලක්ෂ්‍ය වල පතේ වන්නේ එම රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණවල කෝණ සමච්ඡේදයකයි. The locus of the points equidistant from two intersecting straight lines is an angle bisector of the angle formed by the intersection of the two lines. Please write down. This is class work. AB මේ තමයි ගාලා ලියා ගන්න. හරි. AB සහ AC ට සමදුලිත යන පතේ අදින්න ඕන. You have to draw the locus of the points equidistance from AB and AC ළමයි. AB AC ට ළමයි සමදුලිත යන පතේ කියලා ළමයි මොකද්ද? අපි කෝණ සමච්ඡේදයේ අපි අදින්නේ. කොහොමද අදින්නේ දල වශයෙන්? can you remember ළමයි? අපි A වලින් තිබුණා මෙහෙම චාපයක් ගෙවුවා ළමයි. ගහන මෙතනින් තියලා මෙහෙම චාපයයි මෙතනින් තියලා මෙහෙම චාපයක් ගහම දෙක යා කරා. ඔය තමයි කෝණ සමච්ඡේදය කියන්නේ. හරි අපි ඒක දැන් සෑදලා පෙන්නන්න ආයෙත් දැන්. හරි. අපිට AB ළමයි AC මේ වගේ දීපු ළමයි රූපය ඇඳලා ළමයි. ඊට පස්සේ අපි using the compass ළමයි we can draw the angle bisector. ළමයි you have to draw the arc like this. right. අපිට මේ වගේ චාපයක් ගහනවා. මේ තමයි පළවෙනි චාපය. ඊට පස්සේ අපි ළමයි කරන්නේ චාප දෙක චාප සහ රේඛාව හැබැයි දැන් දෙකක් තියෙනවනේ. මේ තියෙන එක ලක්ෂයක් නේ. මේ තියෙන එක පොයින්ට් එකක්. මේ එක පොයින්ට් එකක් මේ අනිත් පොයින්ට් එක. එහෙනම් මේ පළවෙනි පොයින්ට් එකේ තියලා අපි මෙහෙම චාපයක් ගහනවා. දෙවෙනි පොයින්ට් එකේ මෙහෙම චාපයක් ගහනවා. ගහලා අපි ඒක ජොයින් කරමු. right. අපි මෙහෙම චාපයක් ගෙවුවා. නෝම චාපයක් ගෙවුවා. ඊට අපි අනිත් පැත්ත හරවලා අපි අනිත් චාපේ ගහනවා. ඒ චාප දෙක හැම්බෙල තරපත තියෙනවානේ. අපි හැම්බෙල තර සහ අපි මේ ඒක ඒ ලක්ෂ ඒ CC අපි මෙහෙම යා කරපු අදිරුනේ මෙහෙම යා කරමු. මේ තාපදී අපහත් මේ තාප කියලා angle bisector තමයි. හරි angle bisector තමයි. Here you can see these two angles are equal. These two angles are equal. If you name as D, please write down BAD equal CAD. Right. This is a property of the angle bisector. Can you understand that? Right. These two angles are equal. Okay. දැන් අද දුපතේ අපිට මෙච්චර වෙලා කරපු දේවල් භාවිතා කරලා සහ 9 පන්තියේ කෝණ නිර්මාණය පාවිච්චි කරලා සහ 8 පන්තියේ අපි කරලා ත්‍රිකෝණ නිර්මාණය හැමදේම පාවිච්චි කරලා අපි දැන් ගණන් කීපයක් සාකච්ඡා කරමු. මේ මූලික ගණන් කීපයක් මේ ආරම්භයේ මේ හොඳ තේරුම් ගන්න පුතාලා හැමෝම මහසි ගන්න. බලන්න ප්‍රශ්න 11. දැන් හැමෝම ගාලා ලියා ගන්න. Okay, question number 11. Please write down the questions.
PQ 600cm, QR 900cm, QPR 80යි නේ. Right, write down this. There are 4 parts. right. අපි එලා මුලින්ම එනම් පොඩි ළමයි දල සතහ අපි අදිමුදේ. සාමාන්‍ය නියමාරයක් කරද්දී දල රූපය අදින හිතා වටිනවා. ඒක අපිට පුළුවන් කිසියම් අදහසක් ගන්න පුළුවන්. හේතුව දල රූපය අදින්දී අපි අපිට අවබෝධයක් ලැබෙනවා අපි කොහෙන්ද ආරම්භ කරන්නේ. අපිට මෙහෙම මේ A4 එක. එකයි හිතවල මේ A4 එක තමයි. A4 එකේ ඉතින් A4 එක මොකද ඔයාලා පුෂ් අප් එක හැමෙන්නේ. පුෂ් අප් එකේ අපිට තමයි මෙතනින්ද පටන් ගන්නෙ. නැත්නම් මෙතනින්ද නැත්නම් මැදින්ද කියලා අපිට තමයි අවබෝධයක් ලැබෙනවා. සමහර අය අපි මෙතනින් පටන් ගත්තා පස්සේ නිමාලේ මෙහෙ යනවා. එතන ඉදබදී වෙනවා. ආයෙ මකන්ද වෙනවා. මෙතනින් පටන් ගත්තා පස්සේ නිමාලේ අනිත් පැත්තේ යනවා. ඒ ඉදබදී වෙනවා. මෙතනින් පටන් ගත්තා නිමාලේ මෙහෙ යන්න පුළුවන්. ඒත් අනිත් පැත්ත තමයි අපිට ආයෙ පාරක් මකන්ද වෙනවා. ඉතින් මකන් නැතුව පුතේ අනිවාර්යයෙන් තමුන්ට ඉස්සරහ තීරණය කරන්න ඕන කොහෙද මේ අපි දල රූපයක පුළුවන් අපිට යම් අදහසක් ගන්න. අපි යන මුලින්ම නම් දල රූපය අදමු. මේක කියනවා මේ P කෝඩේ 90යි කියනවා. P කෝඩේ 90 කියලා දීලා තියෙනවා. එලා PQ 6යි. PQ මෙහෙම PQ මෙහෙම 6යි. දැන් PQ අදුහු PQ 6යි. ඊපස්සේ P කෝඩේ 90නේ. එහෙනම් මෙයා අපිට 90යි. මෙයා 90 මේ 90. ඊපස්සේ QR. QR වල 900 නේ QR නේ. මෙතන ඉඳලා අපිට 900 මෙහෙම චාපයක් ගහලා මෙහෙම QR මෙහෙම යා කරන්න ඕන. හොඳ ළමයි ඔන්න QR රේඛාව. එහෙනම් මේක 6යි, මෙයා 9යි, මෙයා 90 නේ. ඔය තමයි ස්කෙච් එක තමයි. අපිට පේනවා දැන් ඊපස්සේ අපි බලමු PRQ කෝණේ සමච්ඡේදකය. PRQ කෝණේ සමච්ඡේදකය මෙහෙම එන්නේ. මේ තමයි සමච්ඡේදකය ඔහොම යන්නේ. හරි ඊපස්සේ x ලෙස ලකුණු කරනවා. හම්බෙන තැන මේ හම්බෙන තැන ලකුණු කරනවා x කියනවා. ඊපස්සේ x හා r ත සමදුරයි. මෙතන පතපාදවල අවශ්‍යම දේ මේ තේරෙන්න නැත්නම් සර්ගේ 9 පන්තියේ පතපාද බලන්න. x හා r ත සමදුරි පිහිටි x මත පිහිටි ලක්ෂ්‍ය ඕනෙට නම් කරන්න. x හා r x SR කියන්නේ මේ කෙලින්ම දාලා තියෙනවා කෝණ සමච්ඡේදය කියලා. මේක SR කියන්නේ 2 points නේ 2 fixed point. එළම නියත ලක්ෂ දෙකක්. නියත ලක්ෂ දෙකක් නම් අපි කරන්න වෙන්නේ SR නේ. මේ තියෙන්නේ අපි ඒක ළමයි ලම්බ සමච්ඡේදය කරනවා. මේවා අපි ලම්බ සමච්ඡේදය මෙහෙම අපි ගහ ගන්නවා. අපි ඊපස්සේ SR මත O ලක්ෂ්‍ය ලකුණු කරන්න. මේක O කියලා මාක් කරනවා. ඊපස්සේ O කේන්ද්‍රය වලසේ OP අරය වලසේ වෘත්තය අපි අදින්න ඕන පුතේ. අපේ වෘත්තය තමයි ගහන්න ඕන. අපි ඒක පස්සේ ගහමු. අපි දන්නේ නැහැ වෘත්තය කොහොමද යන්නේ කියලා. දැනක පැහැදිලි කරලා A4 සීට් එකේ දැන් මෙන්න මෙහෙම තමයි අපි යන්නොත් අපි මේව තමයි A4 සීට් එකේ අදින්න වෙන්නේ. අපිට නම් මෙතන මේ ලම්බ සමච්ඡේදයේ ගහන්න ඕන ඉඳන් අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේ ඒක අවශ්‍ය ඉඳ තියෙන අපි ආරම්භ කරමු. ඉස්සලාම එනම් PQ රේඛාව අපි ලකුණු කරමු එනම්. දරුවනේ PQ 6ක් හින්ද අපි සාමාන්‍ය 700 වගේ මේව චාපයක් ගහගමු. ගහලා අපි කෝණමානයෙන් අපි 600 චාපයක් අපි මැරලා PQ රේඛාව අදින්න. PQ තමයි 600 රේඛාව ගිහුවා ඊපස්සේ කියනවා QR 9නේ. QR වල 900 වෙන්න අපි ඉස්සලාම මේ PQ QPR 90යි. අපි 90 කෝණේ අපි නියමාය කරන්න ඕන. මොකක්ද 90 කෝණේ? 90 කෝණේදී Q ලක්ෂයද P ලක්ෂයද? P ලක්ෂයනේ P තමයි ශීර්ෂය. අපි 90 කෝණේ අදිමු වෙන අපිට. තදල්ව අංශය 90 අදින ක්‍රම දෙකක් තියෙනවා. එකක් නම්බර් එකක් ගහලා අදිනවමයි. නමුත් අනිත් එක අංශය 120 ගහලා අදිනවා. මගේලා අදහසනේ නම්බර් එකක් ගහලා අදින කියලා බයි ඒක නම්බර් කියන්නේ මොකද? එක අංශය 90 වෙනවා. වඩා හොඳයි 120 අදින එක මම නම් කැමති ක්‍රමේ. මම ඒ ක්‍රමයෙන් හදිනවා. මේ 120 අදිනවා. මේ 120 මේ චාපයක් ගැහුවානේ. ඉතින් 70 චාපයක් ගහන්න එපා. මෙතනින් තියලා 70 චාපයක් ගහනවා. මේව 70 චාපේ මේව ගෙවුවා. මොකද 70 චාපේ ගෙවුවා. ඊපස්සේ ඔහොම තියලා 120 චාපය ආයෙ ගහනවා මේ වගේ. ඒක 120 චාපේ ගෙවුවා. හරි ඊපස්සේ අපි දැන් අංශي 90 ගහන්න එපා. කොහොම 90 ගහන්නේ? අපි 90 ගහන්නේ 160 සහ 120 අපි තමයි සමච්ඡේදනය කරනවා. මොකද 120 තමයි මම මේ කවුරුත් තියලා තියෙන්නේ 120 අපි මෙහෙම චාප් මේ 120 සහ 60 මෙහෙම සමච්ඡේදය කරනවා. ඒක 120. ඊට 60න් තියලා අපි ආයෙක අර චාපයේ කැපෙන්න මේ වගේ තව චාපයක් අදිමු. අපි 60න් තියලා මේ වගේ අපි
ඡාපයක් ගැහුවා. හොඳම අලුව. ඊපස්සට මේක යා කරන්න ඕන. අපි අඳුරුණෙන් තමයි එහෙම P ලක්ෂය සහ අර ඡාප දෙක හම්බ කරලා මෙහෙම අපි යා කරනවා. උදාහරණයක් අලුව අපිට ලැබෙනවා. පැහැදිලිද? සාමාන්‍ය ප්‍රමාණය දික් කරන්ද මේ ආකාරය. මේකේ දිගක් දියලා නැහැනේ. ඉතින් මේ සාමාන්‍ය ප්‍රමාණය දික් කරගන්න. දැන් කියනපතේ ඊපස්සේ අපි දැන් අලුව ගැහුවානේ දැන් QR 900. ඒක QR නේ. R තියෙන්නේ අනිවාර්යයෙන්ම QPR නේ. මේ රේඛාව තමයි R තියෙන්නේ. අපි එහෙනම් QR 900 ඡාපයක් අපි මැනගමු. අපි සරල දාලේ භාවිතයෙන් අපි 900 ඡාපයක් මෙහෙම අපි මැනගමු. එතකොට අපි මේ වගේ අපි දැන් මම මේ 900 ඡාපයක් දැන් අදිරුවනේ භාවිතයෙන් දැන් මෙෂ කරලා තියෙන්නේ. මැනලා තියෙන්නේ අපි දැන් මේ ඡාපයක් ගහන්න ඕන QR B මෙහෙම අපි මේව ඡාපයක් ගහන්න ඕන. මේ ඡාපයක් ගහ ගන්න ඕන. right මේ තමයි අපි R ලක්ෂය. මේ දාමු R ලක්ෂය. දැන් ඇති දාන්න ඕන. සමානමයි මේ රේඛාව උදම දාලා මේ වගේ. ඒක තමයි පැහැදිලි නෑ. ඒත් අපි හැමෙස්සෙ උත්සාහ කරන්න ඕන R ලක්ෂය පොන්දා ඈතින් දාගන්න. ඔක මාක් කරන්න. ඊට අපි මේක යා කරන්න ඕන. අදිරුණ භාවිතයෙන් මෙන්න මේ ඡාපය සහ රේඛාව හම්බෙන තැන සහ මෙන්න Q ලක්ෂය මෙහෙම යා කරන්න ඕන. ඔන්න පුතේ PQR ත්‍රිකෝණය. ඒක ප්‍රශ්නාංක 1 හරි දැන්. ප්‍රශ්නාංක 1 හරි ප්‍රශ්නාංක 11 ප්‍රශ්නාංක 1 හරි. දැන් බලමු ප්‍රශ්නාංක 2. PRQ කෝණයේ සමච්ඡේදයක නිර්මාණය කරන්න ඕන. අපි අරන් we have to construct the angle bisect of PRQ. yes PRQ R තමයි bisect කරන්න ඕනේ. අපි අරන් R කෝණය මොනවද කරන්න ඕනේ? bisect කරන්න ඕන මොකෙන්ද? using compass. අපිට යන්නේ R ලක්ෂය R කෝණයේ සමච්ඡේදය කරන්න යන්නේ. මේ මෙන්න ඉතල මේවයි ඡාපයක් ගහන්න බෑ. ඡාපයක් ගහමු. ඊපස්සේ දෙක හම්බෙන තැන තියෙනවනේ. රේඛා දෙක සහ ඡාපය හම්බෙන තැන ඉඳලා අපි කෝණ සමච්ඡේදයකේ කරන්න යන්නේ. අපි යන මුලින්ම මෙයා මෙතනින් තියමු. මෙතනින් තියලා කෝණ සමච්ඡේදය අපි ඇදගමු. right අර මේ වගේ ඡාපයක් මෙහෙම අපි ගහගමු මෙහෙම. ඔය ඡාපයක් ගහුවා. ඊපස්සේ අරික් ලක්ෂයේ තිබ්බා අපි අරික් ඡාපේ ගහගමු. මෙතනින් තිබ්බා අපි මේ වගේ ඡාපයක් අපි ගහගමු. ඊපස්සේ අපි දැන් ඔක කෝණ සමච්ඡේදය මෙහෙ අපි අදිරුණේ මෙහෙම යා කරනවා. R ශීර්ෂය සහ ඡාප දෙක හම්බෙන තැන මේ වගේ අපි යා කරගන්නවා. ඔය තමයි කෝණ සමච්ඡේදය. මේකේ තව දෙයක් කියලා මොනවා කියන්නේ? PQ පාදය ඡේදනය වල ලක්ෂ්‍ය. PQ ළම ඡේදනය කරනවා. තා PQ ඡේදනය වුණ නැහැනේ. අපි ඡේදනය හද මේක තමයි මෙහෙ දික් කරන්න ඕනේ එහෙම. එහෙම සම්පූර්ණ මේ එක මෙහෙම දික් කරන්න ඕන PQ හම්බෙන එක. ඔබ සාමාන්‍ය ඡේදන ලක්ෂ්‍යය අපි දාව මොකන්ද? ඒක තමයි අපි දාන්නේ මොකක්ද ඒ ලක්ෂය? ඒ ලක්ෂය අපි x කියලා දාන්නේ. x කියන අපි මාක් කරමු. අපි x ලක්ෂය මාක් කරලා ප්‍රස්තාවක දෙක හරි. ප්‍රස්තාවක තුල තුලින් කියන්නේ ඔව් x සහ r ද සමතුලිතයි. x සහ r ද සමතුලිතයි යන x r මත පිහිටි ඕ ලක්ෂය ලකුණු කරන්න. x r මේ x r මත x r සමතුලිතයි යන පතේ අපි අදින්න ඕනේ. ඒ රෝබේලක්වත් තුල. කොයි හදින්නේ අපි ඒක ලම්බ සමච්ඡේදය කරන්න ඕන. මේ තමයි XR පාදයේදී XR සහ ලම්බ සමච්ඡේදය අදින්න පොඩි ගැටලුවක් තියෙනවා. අපිට මේ ඡාප ළමයි ගහන තැනලා පොඩ්ඩක් අපිට හරියට තමයි තේරුම් ගන්න ඕන. සර් මෙහෙම දෙයක් කරලා බලන්න. මේක මේ සාමාන්‍ය RS ලා බෙදලා මේ හරි නේද? මෙතන මේ වල තියෙන මෙතන අංශෙට අලුවක් වෙන්න බෑ මේ ලම්බ සමච්ඡේදය නම් මෙන්න මේ කෝණයේ අංශය අලුවක් වෙන්න ඕන නේ. මෙන්න මේ කෝණයේ අංශය අලුවක් වෙන්න ඕන. පැහැදිලිද? එතකොට සාමාන්‍යයෙන් කරන්නේ PQ PRS නමයි මයින් දුන්නේ නෑනමයි. විතව මෙෂරින් නමයි සාමාන්‍ය PRS නේ බෙදලාමයි ලක්ෂය මේ හැරි කියලා තමයි සලකලා අපි නමයි අදුරුණ මේ වගේ අංශය අලුවක් වගේ හැදෙන්නමයි අපි තියාගන්නවා. එතකොට පේනවා මේ ඡාප යන්නේ මෙහෙම යන්නේ ඡාප මෙහෙ යන්නේ ඡාප. අර ඡාප මෙහෙන් නමයි ගැහුවොත්මයි ආය වහන්න යනකොට. ඒ ඡාප මෙහෙන් යන්නේ ඒ අදහස අපි ගන්න තමයි මම මේ වගේ දෙයක් කෙරුවේ. ඔය හිතේ අමාරු වැඩක් පොදේ ලේසි වැඩක් නෙමෙයි හේතුව මෙතන අංශය අලුවමයි ගහද්දී අපි යන ඡාප දුර හරියටම දැනගන්න ඕන. ඒ තමයි ඔය දෙයක් කෙරුවේ. දැන් ඒක මත ඔරුව තියාගම ඡාප ළමයි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඡාපයක් තමයි යන්න ඕනේ. ඔය ඡාප ළමයි සාමාන්‍ය මෙහෙම ඡාප ගහන්න ඕනේ. එහෙනම් ඒක මත ඔරුව තියාගන්න. මෙහෙම ඡාපයක් ගැහුවා.
ඒ වගේම අපි අනිත් පැත්තට චාපයක් ගහන්න ඕනේ. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන අපි පොඩ්ඩක් මේක අපි අදිනුවර පොඩ්ඩක් අයින් කරලා අපිට චාප ගහන්න පටන් ගමු දැන්. මේවා චාපයක් ගහුවා. ඔය චාපයක් ගහුවා. අනිත් ඒ වගේම අනිත් පැත්තට අපි චාපයක් මේ වගේ ගහන්න ඕනේ. ආයෙ වලපතේ ආයෙ ඔල්ලන් අපි අදුල්ලොත් බලමු කොහොමද මේකේ යන්නේ කියලා චාපේ අරිත්තර උද බලමු චෙක් කරලා බලමු. හරි. ඒ තමයි ඒ R වලින් තියෙන තමයි Q වලින් තියන්න ඕන. Q වලින් තියලා අපි චාපේ කපන්න ඕන චාපේ. දැන් R වලින් තියෙන චාප දෙක ගහුවානේ. දැන් කරන්න ඕනේ Q වලින් තියෙන මේ වගේ චාප දෙකක් ගහන්න ඕන. විශාල චාප ගහන්න ඕන නේද? මේ කැපෙන්න පැහැදිලි වෙන්න චාප දෙකක් ගහන්න. කොහොමම අනිත් පැත්ත ගෙනලා මේ චාපයක් ගහමු. ඔල්ල පොඩ්ඩක් යන්තම් මකලා දාන්න පුළුවන් චාප දිග වැඩිලා. අවශ්‍යල විතරක් නෑ. ඒක කපන්න අත්‍යවශ්‍ය නෑ. වඩා හොඳයි. ඒක දිග වැඩිලා පොඩ්ඩක් කපලා දාන්න. ඊට පස්සේ අපි දැන් කරන්නේ මේ චාප දෙක මෙහෙම ලම්බ සමච්චය අදිනවා මේ වගේ. මෙහෙම යා කරනවා. හොඳ අපි අදිනවා ලම්බ සමච්චය දෙකේ අදිනවා. හොඳ ආකාරයේ. මේක ලම්බ සමච්චය දෙකේ. පැහැදිලිද? right. දැන් අපි ප්‍රශ්නාංක 3ක් කරලා ඉවරයි යන්න. ඊට පස්සේ අපි දැන් ලම්බ සමච්චය ගෙවුවා. ඊට පස්සේ බලලා කියන්නේ ප්‍රශ්නාංක 4 ඊපස්සේ XR සහ XR ද සමතුලින් XR මත පීති O ලක්ෂ්‍ය ලකුණු කරලා XR මත පීති. එලා XR මත පීති මෙහෙම O ලක්ෂ්‍ය මාක් කරන්න. මෙහෙම O ලක්ෂ්‍ය මෙහෙම මාක් කරලා O ලක්ෂ්‍ය වගේ. හරි O ලක්ෂ්‍ය මාක් කළා. ප්‍රශ්නාංක 4 කියනවා කේන්ද්‍රයේ O උද OP අරය උද උත්තරය නිර්මාණය කරයි. එහි අරය මැන නියන්න. Construct the circle by taking O as the center of and OP as the radius and write down the radius of that circle. Okay. ගාන කියනවා O කේන්ද්‍රය වූද OP අරය වූද මේ අපේ මේ වගේ O කේන්ද්‍රයනේ අපි ළමලා මේ කවුරුද තුන තියන්න ඕන ඕවල OP කේන්ද්‍රය වෙන්න ඕන. අපි පැන්සල් එනවා OP නෝ මේ වගේ තියලා OP කේන්ද්‍රෙ මේ අපිට මේ වගේ උත්තරයක් මෙහෙම ගහගන්න මේ වගේ. ඒ උත්තරය අපි ගහන්න. තනියමානේ. ඒක කමින්මානේ අරයම ඉන්න ඕන. يعني measure the using the put rule. අපිට පුත් රූල පුතේ මේ වගේ බිඳුව ළමයි කේන්ද්‍රයෙන් තියලා බලන්න ඕන මෙෂර් කරන්න මේ දුර පුතේ මේ බලන්න මේ මෙෂර් කරන්න දුර කී තියෙන්නේ සාමාන්‍ය පේන්නේ කීයවයි තියෙන්නේ වසලෙත් පුතා පේනවා කීයවයි පේන්නේ නේද 3.2 point නේ 2.67 වයිනේ 2.6 තමයි මේක පුතේ බොහෝ අයද සමාන වෙන්න පුතේ දැන් සර්ගේ ළමයි ඇද්ද ළමයි තාක්ෂණේ භාවිතේ පුතාලා අදින්න ළමයිනේ අදුරුනේ පුතේ වර එක ළමයි 100 නිවල දෙන්න ඕන හරිද? පුතා පුරා ළමයි කැමති යනම මේක ඇදලා පුතේ දාන්න මේ length මේ දාන්න can you send the your answer group ළමයි පුතාලා මේ group එකේ දාන්න වල answer එක. OP ළමයි අර එනවා 2.5 මගේ එනවා 6 2.6 එනවානේ 7 වගේ එනවා. ඔයාලා ආගේ බලන්න කීයද එන්නේ කියලා? This is 2.7 OP equal 2.7. That's the end of the question. Right. The marks also given. You can check the marks also. There are 11, 10 marks no? Right. අපිට ජාපතික නිර්මාණ පාදමේ මම වීඩියෝ තුනක් තියෙනවා. මේ පළවෙනි වීඩියෝ එක මේ අවසාන ගාන. මේ දැනුමපති අත්‍යවශ්‍ය මේ මූලික දැනීම. මේ දැනුම තමයි ඔයාලට ඉදිරියේදී විශ්වාසකරණ කරන්න හැකියාව ලැබෙන්නේ. පළවෙනි වීඩියෝ බැලුවොත් තමයි අර දෙවෙනි වීඩියෝ එක පැහැදිලි වෙන්නේ. ඉතින් හැමෝම යන්නේ මේක සම්පූර්ණ බලන්න. බලලා මේ මූලික දේවල් තේරුවා අරගෙන කෝල නිර්මාණය එහෙම තේරෙන්නේ නැත්නම් පත නිර්මාණය තේරෙන්නේ නැත්නම් අර 9 පන්තියේ මගේ පතහ නිර්මාණ වීඩියෝ දෙකක් තියෙනවා. ඒ දෙක බලන්න. If you can understand the constructing of angles and the loci and construction, please go through my Great Line video. There are 2 videos. You can watch and get the idea. The ප්‍රශ්නාංක 12. හරි. මේ question number 12. Okay. අපිට කිව්වා ඉතින් ඉස්සලා මේකේ දල සතහන අදින්න ඕන. අපි ඉස්සලා බලමු මම කිව්ව හේතුව ඇයි එහෙම අදින්නේ කියලා. එහෙනම් ඒකයි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම හදිසියේ ඒක හුවේ නැත්තම් පොඩ්ඩක් බැක් ගිහිල්ලා බලන්න. හොඳයි. ඉතින් අපි AB තමයි මේවට රේඛාවක් ගහනවා. AB රේඛාවක් ගහනවා
ඊට පස්සේ ඒක 45නේ. ඉතින් මේ තමයි වැදගත් තමයි B A කෝණේ තමයි 69. සමහර මේ කට්ටිය මේව මාරු කරනවා. A කෝණේ B කෝණේ දානවා, B කෝණේ A කෝණේ දානවා. මේක 70 වෙලේ. මේක 70යි. මේක 45යි. මේ 45 මෙන්න මේවයි තමයි කෝණේ සාමාන්‍ය යන්නේ. මේ තමයි C ලක්ෂය. මේක 70යි, මේක 45යි. මේක 7යි. 85යි. හරි. ඊපස්සේ ABC ත්‍රිකෝණ නිර්මාණය කරනවා. C ට AB ට ලම්බ කියලා නිර්මාණය කරන්න. මොකද මේ කරපු දේවල් නෙමෙයි. C ඉඳලා AB ට මෙහෙම ලම්බ කියලා නිර්මාණය කරනවා. ඒකවල දාන්නවා. මෙහෙම ලම්බ කියලා ගහනවා. දාලා වශයෙන් ඔබ ගාව ලම්බකේ. ඊපස්සේ අපි A හා C ට සමදුලින් යන පතේ. A හා C කියන්නේ මේකනේ. ඒ සමදුලින් යන්නේ මොකන්ද? ලම්බ සමච්ඡේදයක. ප්‍රවෘත්තිකුණ බයිසෙක්ටර්. හරි. ඊපස්සේ එම පතය හා C සිට ඇති ලම්බය මේකේ තව ඡේදනයේ O කියන නම් කරනවා. O කියන නම් කරලා OA අරේ සහිතව උත්තේ අපි ගහලා බලමු. ඊපස්සේ ඒක අරය වයින්නවා. මුලින්ම එහෙනම් 45ක් වල රේඛාව අපි නිර්මාණය කරමු. මේ 45 රේඛාව. අපි තමයි දල රූපය ළම විස්තර දාපු හින්දා මේකේ මෙෂර්මන්ට් දාන්න අවශ්‍ය වෙන්නේ අපි දල රූපය අවශ්‍ය විස්තර දාපු හින්දා ඒක ආදාර වෙන්නේ නැහැ. අපි එනම් 70 කෝණය අදින්න ඕනේ. මොන කෝණය 70 වෙන්න ඕනේ? ඒ කෝණය. අපි ඒ කෝණය 70 කෝණය නිර්මාණය කරන්නේ අපව දන්නවා. අපි දැන් නිර්මාණය කරමු. ඒ වෙලේ තියලා 70 කෝණය නිර්මාණය කරන්න. right. මේ චාපයක් ගහනවා. ගහලා ඒ චාපයට සමාන දුරින් අපි මේ චාපයක් ගහනවා. අපි ඒක දික් කරනවා පුතා. මේක දික් කරනවා. අදිරුල භාවිතයෙන් දික් කරන්න. ඒ ලක්ෂය සහ මෙන්න මේ දෙක කැපිලා ඉතල මේ වගේ රේඛාවක් ගහ ගන්න. හරි. අපි සීමාව නැහැ. අපි අවශ්‍ය වුණොත් තව දික් කරමු. නැත්නම් දැන් කොහොමද තියාගමු. ඊපස්සේ B කෝණය 45යි නේ. B කෝණය 45. එහෙනම් 45 නම් මෙහෙම කරමු. 45 අදින්න අපි 120 අපි 45 අදිමු නේද? 120 අපි 45 අදිමු. හරි. මෙන්න අපි 45 අදින්න 80 අදින්න ඕන. 80 අදින්න අපි 120 අදින්න ඕන. අපි එහෙනම් 120 මේ වගේ දිග ශාපයක් ගන්න 62ක් අපි 120ට ගහමු. 120 ගහුවා ඊපස්සේ අපි 80 ගහමු. 80 කොහොමද ගහන්නේ? 60 සහ 80 අපි සමච්ඡේදනය කරන්න ඕන. 60යි 120යි අපි සමච්ඡේදනය කරමු. අපි 80 ගහන්න කොහොමද? 60න් තියලා ඡාපයක් ගහනකොට ඡාපය ගහන්න සාමාන්‍ය මේ මෙන්න මේ තියෙනනේ ලක්ෂය ඒ ලක්ෂය මෙහෙම මෙන්න මේ ලම්බ එකක් යන්නේ අදිශාරුවක් කියලා මේ ලම්බ රේඛාවයි මේ හරියට ඡාප යා වෙන්න ඕනේ. ඒක ඡාප මෙහෙම ගහමු. ඊට 120න් තියලා අපි අනිත් ඡාපය ගහමු. මේ 120 ඡාපය. පස්ස අපිට අලුව ගියම මේක කදේන හිතා මේක අපි මේක දික් කරනවා. මේ කදේන මේක දික් කරනවා. අලුව කදේන මේක සම්බන්ධය රේඛාවක් ගහමු. අංශය අලුව ගෙහුවා 45 කියලා කීයද? මෙතන බිඳුවනේ. ඉතින් මෙතන අංශය බිඳුවයි. මෙතන බිඳුවයි මෙතන අංශය අලුවයි. එහෙනම් බිඳුව 45 කෝලේ අපි සමච්ඡේදනය කරපුවා තමයි අපිට 45 කෝලේ ලැබෙන්නේ. 45 කෝලෙ එන්නේ සාමාන්‍යයෙන් 60 මේ හරියට එන්නේ. දැන් ඡාප ගහන්න ඕනේ මේ 60ට පොඩ්ඩක් ආසාරව ගහන්න ඕනේ. නැත්නම් ඡාප අපි ආයෙ බහන්න දෙනවා. එහෙනම් අපි උත්සාහ කරමු. ඒ 60ට වැඩිය අලුවයි බිඳුවයි අලුවයි බැදනේ. මේ මැදින්නේ මේ වගේ රේඛාවක් නෑන්නේ. ඒ වගේ ඡාපය අපි ගාමු. බිඳුවෙන් කියන මේ ඡාපයක් ගාමු. ඒ අලුවෙන් තියලා අනිත් ඡාපේ ගාමු අපි. ඒ අලුවෙන් තියම්මා ඒ ඡාපේ ගාමු. ඒ තමයි අංශ 45. මේ දැන් අපි ඒක දික්කිරියා කරන්න ඕනේ. අපි ඒක ප්‍රධාන කෝණේ අපි B ලක්ෂයේ ඉඳලා ඡාප දෙක හරහා මෙහෙම දික්කිරක් ගහමු. පදේරණ නෙමෙයි දික්කිරක් ගහමු අපි. හරි. 45 වලේ මේ දෙක හම්බ වෙන දර තමයි C ලක්ෂයට සම්බන්ධ වෙන්නේ. අන්න C ලක්ෂය වක් කරා. ඒක අපි නම් කරමු C කියලා. ඒක C ලක්ෂය. හරි මේ ඒකට මකන්න ඕන නෑ මේ පොඩ දිගයිනේ. ඒක මකන්න අවශ්‍ය නෑ. C ලක්ෂය මාක් කරමු. මේ සමද කියනවා ප්‍රශ්නාංක 1 හරි C සිට AB ට ලම්බ කියලා නිර්මාණය කරන්න. C ඉඳලා AB ට ලම්බ කියලා නිර්මාණය කරන්න ඕන. කොහොමද දැන් ළඟ මතයි නේද? C ඉඳලා අපි ඡාපයක් ගහනවා AB රේඛාව ඡේදනය වෙන්න. අපි ඒක ගාව ඉස්සල්ලාම අපි C ලක්ෂය ළමයි තියලා
මේ වගේ AB ළමයි ඡේදන වෙද්දී මේ වගේ ඡාපයක් ගහනවා. අපි දන්නවා ලම්බ එකක් අල්ලුවේදී අපි දැන් කියලා දුන්නානේ. හරි. හරි කියලා ඊට පස්සේ මොනවද කරන්නේ අපිට? ඡාප දෙක කැපෙනතල සහ රේඛාව කැපෙනතල ලක්ෂණයක් තියෙනවානේ. මේ එක ලක්ෂයක් මේ අනිත් ලක්ෂය. මේ දෙකේ ඉඳලා අපි ඡාපයක් ගහමු. අංශක අලු නම්බරයක් වෙන්දලා මෙතනින් තිබ්බා. දෙක කැපෙනතල මෙතනනේ. එතනින් තියෙන අපි පහලින් මෙහෙම රේඛාවක් ගහනවා. ඊපස්සේ ආයේ මෙතනින් තියෙන අපි තව ඡාපයක් ගහමු. මේ අනිත් ඡාපය. හරි. ඊපස්සේ අපි ඡාපෙච්චර විශාලව ගහන්න ඕන පොඩ්ඩක් අපි පොඩ්ඩක් පුංචි කරමු. හරි. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ 100 ලක්ෂය සහ ඒ ඡාප දෙක කැපෙනතල මෙහෙම අපි යා කරනවා. හොඳ ලම්බකේ. ලම්බකේම ගහුවා. ලම්බකේ හොව සීදලා ලම්බකේ ඊපස්සේ මොනවද කියන්නේ? ප්‍රශ්නාංක A හා C ලක්ෂණ සමතුලිත පිහිටි පතේ නිර්මාණය කරන්න. A හා C කියන්නේ ලම්බ සමච්ඡේදය කියන්නේ. A හා C කියන ලක්ෂණ දෙකන්නේ. ලම්බ සමච්ඡේදය අපි නිර්මාණය කරමු එහෙනම්. මම කියවලමයි ලම්බ සමච්ඡේදය ගහද්දී මේ යන ඡාප ගැන පොඩ්ඩක් අවබෝධය තියාගන්න ඕන. ඡාප කොහෙන්ද යන්නේ කියලා පොඩ්ඩක් අපි පොඩ්ඩක් දැනගන්න ඕන. හරි දැන් මම C වලින් තියෙන අපිට ඡාප දෙකක් ගහුවා. ඊපස්සේ අපි A වලින් තියෙන ඒ ඡාපය අපි මේ ලම්බ සමච්ඡේදය ගහමු. අපි පහලින් ගහුවා. ඊපස්සේ අපි ඉහළින් ඡාපයක් ගහමු. දැන් අපි දෙක යා කරමු. ඒ තමයි ලම්බ සමච්ඡේදය කියන්නේ. ඒක අපි අඳුරුණෙන් අපි යා කරමු. හරිද දැන් C ලම්බකේ ගහුවා. A හා C සමතුලිත පතේ ඇඳා. ඊපස්සේ අපි දැන් කරන්න ඕනේ ඒ දෙක හම්බෙන්නතර O කියලා නම් කරන්න ඕන. O ඒ අරේ සයි උත්තර අදින්න ඕන. එහෙනම් මෙතන නම් කරමු O කියලා. දෙක හම්බෙන්න මෙතන ඕනේ. O කියලා නම් කරමු අපි. ඊපස්සේ O ඒ අරේ වෙන්න ඕන නේද? O ඒ අරේ සයි උත්තර අපි ගහගමු එහෙනම් දැන්. O ඒ අරේ කිව්වම අපි O වල තමයි තියෙන්න ඕනේ කවහද තුද. ඊපස්සේ පැන්සලෙන් O මේ අරේ දැන් පැහැදිලි පේනවනේ. මේ මොනවද මේ O ඒ පැහැදිලි පේන අන්න අරේ. ඔය තමයි අරේ. එහෙනම් ඉතින් අපි අරගෙන මේ වගේ සර්කල් එකක් ගහමු. alright. අපි ඒක මෙෂර් කරන්න ඕන. හොඳම දේ මෙහෙමයි. හොඳම දේ මේක මෙහෙම තියලා අපි ඒක අදුරුණින් මේක අපි බයිමු. ওই ඡාපේ හැම තියාගන්න. අරේ බයි ලේසිම දේ. ආයේ වරදින්නේ නැහනේ. මේක මෙහෙම වරන් ගිහින් අපි පුටුළු ගාවේ තියමු. දැන් මේක මෙෂර් කරමු. මෙතන අපි දෙකෙන් තියමු ඕන. දෙකෙන් තිබ්බොත් මොකද වෙන්නේ? කීයේ තිබ්බා හොවන්නේ? දෙකෙන් තිබ්බවද කියන්නේ දෙකෙන් තිබ්බා. right. කියන්නේ පහයිනේ 3ක් වයනේ 5න් දෙකක් ගියා 3නේ 3ක් වගේ 3යි cm යනවා අර ඒ කියන්නේ 3යි cm හොඳයි අපි මේක හරි ඔය 3යි cm හරි දැන් ඔය නිර්මාණය අපි එන බලමු එහෙනම් දැන් පැහැදිලිනේ මේ ආයතනයේ තව බලලා දෙපාර තුන බලද්දී හොඳ නිර්මාණයක් හැමෝම මේක මූලික අවබෝධය ලබා ගන්න ඉස්සරහට ඊළඟ නිර්මාණය කරන්න පුළුවන් මේ තමයි හෝම්වර්ක් එක හෝම්වර්ක් මේ හෝම්වර්ක් අපි පන්ති සාකච්ඡා කරමු හැමෝම අවබෝධයෙන් මේක කරගන්න right එහෙනම් අපි නිර්මාණයේ ජ්‍යාමිතිය නිර්මාණය 11 පන්තියේ වීඩියෝ තුලින් මේ තමයි පළවෙනි එක. මේක අවසానයි. එතකොට හැමෝම මේක පුතාලා බැලුවා වගේම හැමෝම මේක ෂෙයා කරන්න ළමයි අතර ඒ වගේම අර මේක සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් දාන්න. පොඩ කමෙන්ට් එකක් දාන්න. හොඳයිද? නැත්නම් මේක තේරුම් නැද්ද? මේ කමෙන්ට් තමයි අවශ්‍ය වෙන්නේ. දැන් හැමෝම එනවා පොඩි විභාගය කරන්න මම කිව්වා වගේ තමුන්ගේ උපරිම ප්‍රතිඵල ගන්න හැමෝම මහසි ගන්න. එන හැමෝටම ජේසුපිතයි දෙවන සරලයි. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.